අයිබෝන් මේ අයිබෝන් සුබ දවසක් අද ජුනි මාසේ 25 වෙනිදා සෙනසුරාදා දවසේ මේ අඩහොරාව කාලයේ පත්‍ර බලන්න සූදානම් වෙන්නේ. ඔබ දන්නවා දැන්ටමත් සෙනසුරාදාවේ සහ ඉරිදාවේ අපි පුවත්පත් තොරතුරු රැගෙන ඉන්නේ උදෑසන 8ට කියා. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග ජනාධිපතිතුමන් කළ සාකච්ඡාවකදී ඕන් කොළ එළි දල්වා තිබෙනවා ශ්‍රී ලංකාවට කිසියම් ආකාරයක අතහිත ලබා දීමේ සූදානම් පිළිබඳව යුරෝපා සංගමේ තානාපතිවරුන් සහභාගී වුණා ජනාධිපතිතුමන් සමග තවත් කතාබහකට ශ්‍රී ලංකාව තනි නොකරනවකට ඔවුන් ලබා දුන් ප්‍රතිඥාව ඒ අතරවාරයේ අපට අසන්න ලැබෙනවා. ඒ අතරවාරයේ තමයි ඉන්ධන අර්බුදයේ උග්‍ර බව තවදුරටත් තහවුරු කරමින් ඊයේ සෞඛ්‍ය සේවකයන්ට ඉන්ධන ලබා ගැනීම බැරි වුණා. ඒ නිසා සුව සේවයේ ඊයේ ලෙඩ වුණා ඉන්ධන අර්බුදයට ඔවුන් මුහුණ දීපු නිසා. ඒකම ලබන මාසේ 6 වෙනිදා තෙක් ගෑස් පෝලිම් වලට ඉන්න එපා කියන සිහිපත් කිරීමත් සිදු කළ යුතුව පවතින. මොකද ගෑස් නැවක් වෙන්නේ 5 වෙනිදා. එතෙක් ගෑස් ලැබෙන්නේ නැහැ. එහි පීඩාවක් දරා කියා ගන්නට සිදුවෙන තත්ත්වයක් තුළ තමයි මෙන්න මේ වගේ තොරතුරු තමයි මුල් පිටුවේ තොරතුරු වශයෙන් අපිට ඔබට ඉදිරිපත් කිරීමට තිබෙන්නේ. ඒ අතරවාරයේ තමයි මේ මොහොතේ මේ පීඩාකාරී තත්ත්වය තුළ මද හෝ අස්වැසිල්ලක් ලබා ගන්නට ප්‍රශ්න අමතක කරන්න නොවේ. මද හෝ අස්වැසිල්ලක් ලබා ගන්නට ඉඩකඩ ලැබී තිබෙන්නේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරග මාලාව නිසා. එහිදී අපි ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකාගාරය සමත් වුණා. අපි අවසන් තරගය පරාජයට පත් වුණත් ඒ තරගය දිනා ගැනීමට බැරි වුණත් කෘතවේදීත්වයේ කදිම ආදර්ශයන් ලෝකයට ඉදිරිපත් කරන්නට කෘතවේදී ජාතියක් විදිහට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකාගාරයට හැකියාව ලැබුණා. අද දෙවෙනි මුල් පිටුවේ ඡායාරූප සටහනින් මා මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ ඒ කිසියම් ආකාරයක ලද ආශාවාදයේ සමගින්. ඕස්ට්‍රේලියාව ඔබට ස්තුතියි, ගොඩක් ස්තුතියි කියන සිරස්තලයේ සහිතව තමයි දෙවෙනි මුල් පිටුවේ මේ ඡායාරූප සටහන ඉදිරිපත් කරන්නේ. මේ මුල් පිටුවේ ඡායාරූපය මෙරට පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ පවා ශ්‍රී ලංකාවට තරග සංචාරයක් සඳහා පැමිණි ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ස්තුතිය පළ කිරීම පිණිස කහපාටින් සැරසී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ඊයේ පැමිණ ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් පිරිසෙන් කොටසක් තමයි මේ ඔබ දකින්නේ. ඔවුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මේ මොහොතේ අපට අතහිත දෙන්නට ඉදිරිපත් වීම සහ ප්‍රිය ජනක මිතුරන් ලෙසින් අපේ රටේ අදහස මේ ශ්‍රී ලංකාවේ වර්තමානයේ ශ්‍රී ලාංකිකයන්ට පිහිට වන්නට කියන පණිවිඩය ජාත්‍යන්තර රැගෙන යාමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම පියවර ගැනීම සම්බන්ධයෙන් කෘතවේදීත්වය පළ කරන්න සහ ශ්‍රී ලංකාවට පැමිණීම මුල් කරගනිමින් ඒ සබන්තාවයන්ට කෘතවේදීත්වය පළ කරන්නට තමයි ප්‍රේක්ෂකාගාරයේ මේ විදියට කහපාටින් සැරසී සිටියේ. අපි දෙවෙනි ක්‍රීඩා පිටුව වාර්තා කරන්නේ මා සඳහන් කළ තොරතුරු අපිට අවසන් තරගය පරාජයට පත් වුණත් ඒ තරගාවලි ජයග්‍රහණය ලබා ගැනීමට හැකියාව ලැබුණා. දෙවෙනි ක්‍රීඩා පිටුව වාර්තා කරන්නේ කහ වර්ණයෙන් සැරසුණු ප්‍රේමදාස පිටිය චාමිකගේ ඉනිමෙන් වර්ණවත් වේ යන සිරස්තලයේ සහිතව තරග විස්තර වාර්තා කරනවා. ශ්‍රී ලංකාව මේ වෙනට මුහුණ දී තිබෙන දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රිකට් තරගාවලියක නිරතු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට කෘතගුණ සැලකීම පිණිස කහපාටින් සැරසී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට රැස්ව සිටි අතිවිශාල ප්‍රේක්ෂකයන් හමුවේ තම එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු ප්‍රමාණය රැස් කර ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පූර්ව ලකුණු 160 සීමාව රැගෙන යාමට චාමික කරුණාරත්න ඊයේ සමත් වුණා. අංක 8 පිතිකරුවා ලෙස පිටියට පැමිණ ලංකාවේ මේ අවසන් කඩුල් ලෙස චාමික දැවී යන විට ඔහු මුහුණ දුන් පන්දු 75 තුළදී ලකුණු 75ක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. එයින් පන්දු 8ක් 4 සීමාව පසු කිරීමටත් 4 සීමාවට ඉහළින් පන්දු 2ක් යොමු කිරීමටත් චාමික සමත් වුණා. තරගයේ වීරයා බවට පත් වුණේ චාමික කරුණාරත්න. ඔහු සටන් කාමයේ ඉනමක නිරතු අයුරු ශ්‍රී ලංකේය ප්‍රේක්ෂකාගාරය කිසියම් ආකාරයකට කුල්මත් කිරීමට ඉවහල් වුණා. කඩලු ලකුණු 85කට කඩලු 8ක් බිඳ වැටී තිබියදී තමයි ඔහු පිටියට පිවිසියේ. ඔහුගේ වර්ණවත් ඉනිම ශ්‍රී ලංකාවේ ආඩම්බරයේ ඉහළ නැන්නුවා. කොහොමනත් කඩලු 4ක ජයක් ලබා ගැනීමට අවසානයේ ඕස්ට්‍රේලියානුවන් සමත් වුණා. ඒ නිසා 3-2ක ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම හිමි කරගත්තා. දැන් අපි අර සඳහන් කළ ඊයේ සෞඛ්‍ය සේවය ලෙඩවීමට ඉවහල් වූ කාරණාව, රෝගයට හේතුව වූ කාරණාව තමයි ලබා දෙනවා කිව්ව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෞඛ්‍ය සේවකයන්ට ඉන්ධන පෙරහුම්හල් 84ක් නම් කළා. හැබැයි ඒ 84 ක්‍රමවත්ව ඉන්ධන බෙදා හැදීමේ යාන්ත්‍රණය සකස් නොකිරීමේ ආදීනව නිසා අති මහත් පීඩාවට පත්වන්නට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන්ට සිදුනා. එය පෙරලා පතිතු වේ රෝගීන්ගේ ජීවිත මත කියන කාරණාව සිහිපත් කරමින් තමයි ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයට යොමු වන්නේ.
රෝහල් සේවකයෝ තෙල් පෝලිම්වල රෝහල් රැසක් වහලා තවත් ඒවා බාගෙට සත්කාරක සේවා අඩාල යන සිරස්තලය සමගින් තමයි මේ තොරතුර වාර්තා කරන්නේ. රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල වලට ඉන්ධන ලබා දීම සඳහා ඊයේ සිට සෑම සිකුරාදාවකම රට පුරා ඉන්ධන පිරවුම් මල් 84ක් වෙන් කර තිබුණත් ඒවායෙන් නිසි පරිදි ඔවුන් වෙත ඉන්ධන නොලැබීම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවී රෝහල් රැසක කටයුතු අඩාල වූ තොරතුර තම පිරවුම් මල් වල සිකුරාදා දිනේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට වෙන් කර ඇති බවක් නොදන්නේ ඇතැම් ඉන්ධන පිරවුම් මල් හිමියන් එහි ගොස් සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට දැනුම් දී තිබුණු අතර ඒවායින් වෙනත් පුද්ගලයන්ටත් ඉන්ධන ලබා දීම සිදු කිරීමෙන් හා ඇතැම් පිරවුම් මල් වල ඉන්ධන නොමැතිවීම හේතුවෙන් වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ඊයේ දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු තොරතුරු තමයි මේ විදිහට වාර්තා කරන්නේ. විශේෂයෙන්ම මේ වෛද්‍යවරුන් ඇතැම් විට රාත්‍රී රාජකාරී කරලා මුර සේවාවන් වල නිරත වෙලා ඉන්ධන පෝලිමට ආවා. ඇතැම් වෛද්‍යවරු රෝහල් වල සේවයට ගියේ තමන්ගේ කාර් රථය, තමන්ගේ මෝටර් රථය ඒ පෝලිමේ තවත් හිතවතුෙකුට බාර දීලා හැබැයි ඔවුන්ට බලාපොරොත්තු විරහිතව ගෙදර යන්නට සිදු වුණා. ඔවුන් අත්‍යවශ්‍ය සේවාවක් බව අපි අමතක නොකළ යුතුයි. ඒ නිසා තමයි මේ ක්‍රමවත් විදිහට වැඩපිළිවෙලක් සකස් කළේ. හැබැයි අපි උගත් පාඩම් වලින් උත්තර හොයාගන්න જાතියක් නෙමෙයි. ඒ නිසා තමයි මේ ඉන්ධන පිරවුම් මල් 84ටවත් ක්‍රමවත් වැඩපිළිවෙලක් හදන්නට බැරිව ගියේ. ඒ වාර්තා කරන දිනමින කියා සිටින්නේ ඉන්ධන නැතුව සුව සේවකයෝ මහමග රෝහල් සේවා අඩාලයි රට පුරා විරෝධතා වෙන් කළ ෂෙඩ් වලට පෙට්‍රල් ලීටර් 6600ක් සහ ඩීසල් ලීටර් 6600ක් ලබා දුන් වග කංචන විජේසේකර විශේෂ බහර අමාත්‍යවරයා කියනවා. ඒ අතර වාරයේ තමයි සෞඛ්‍ය අමාත්‍ය කේලිය රමුක්කල මහතා කියා සිටින්නේ අඩුපාඩු කඩිනම විසඳනවා කියා වඩා වැදගත් වන්නේ අඩුපාඩු වෙනකන් ඉඳ විසඳනවට වඩා අඩුපාඩු වී හැකි පුරෝකථනයක් සිදු කරමින් මේ ඉන්ධන පිරවුම් මල් 84ට නිසි කටයුතු නිසි වේලාවට සම්පාදනය කළා නම් මේ තොරතුරු වාර්තා කරන්නට අපිට සිදුවන්නේ නැහැ. මේ වාර්තාව ගෙන්නේ සුභාෂිනී සේනානායක දිනමින පුවත්පතට. ඉන් පස්සේ තවත් තොරතුරක් අපිට ඔබට ඉදිරිපත් කරන්නට සිදුවේ තිබෙන්නේ දැන් මේ ඉන්ධන පිරවුම් මල් වල එකම බෝට්ටුවක මිනිස්සු ඉන්නේ පිරවුම් මල් වල පෝලිම් වල ඉන්නේ. ඉතින් තරාතිරම අවශ්‍ය වෙන්නේ නැහැ. ඕන් පැය ගණනක් වෙහෙසිලා දින ගණනක් වෙහෙසිලා පෝලිම් වල ඉන්නේ. ඒ නිසා එකිනෙක අතර කිසියම් ආකාරයක මිත්‍රශීලී සම්බන්ධතා ගොඩනගෙනවා. ඕන් ආහාර පාන බෙදා හදා ගන්නවා. ඇතැම් විට ඕන් කිසියම් ගීතයක් ගැල වෙහෙස සරතස නිවා ගන්නවා. මේ අතර වාරේ විනය කඩන විනය විරෝධීව හැසිරෙන 14 දෙනා ආපු මිනිසුන් වගේ හැසිරෙලා අන්නාපු අය වගේ හැසිරෙලා මේ තිබෙන සාමකාමී පැවැත්ම බිඳ දානවා. ඒට ඇතැම් විට ඉන්ධන හලෙන් සහ ඇතැම් විට ආරක්ෂාවට යෙදී සිටින නිලධාරීන් එනුත් අතහිත ලැබෙනවා විය හැකි. ඔවුන් බොහෝ දෙනා අතර 14ගේ හැසිරීම මේ තිබෙන සාමකාමී පැවැත්ම බිඳ දාන තත්ත්වයක් තුළ පොලිස්පතිවරයා නියෝග කරලා තිබෙනවා ෂෙඩ්වල ගෝරි දාන අය වීඩියෝ කරන්න පොලිස්පතිගේ නියෝග. මොකද ඊට පස්සේ නීතිමය පියවර ගැනීමේ හැකියාව පිළිබඳව සලකා බැලීම පිණිස තමයි ෂෙඩ්වල ගෝරි දාන අයට අයව වීඩියෝ ගත කරන්න කියා සිටින්නේ. ඒ අතර වාරයේ තමයි දැන් ඉන්ධන පිරවුම් මල් වලට ආවා වාහනේ සමහර කලාට මුව විටට එන විට ඉන්ධන නැතුව යනවා. එතකොට වැඩි බහුතරයකට දැන් ඉන්ධන ලීටර් 6600ක් විතර ගෙන ආපු ෂෙඩ් එකකින් පුළුවන් කමක් නැහනේ දහස් ගණනක වාහන පෝලිමකට ඉන්ධන සපයන්න. එතෙන්දී වැඩි බහුතරය වාහන 200කට විතර තමයි ඉන්ධන ලබා දී හැක්කේ වෙන ඉන්ධන ප්‍රමාණයක. එතකොට වැඩි බහුතරය අපේක්ෂා භංගත්වයට පත් වෙනවා. ඕන් අපේක්ෂා විරහිතව කිසියම් ආකාරයක ප්‍රචණ්ඩකාරීව හැසිරෙනවා. මේ තැන්වල කියන ආසන්නම දේ තමයි ඉන්ධන පිරවුම් මල් හිමියන්ට සහ සේවකයන්ට ටැංකිය පෙන්නපල්ල කියන කාරණාව. ඒවට පොලිසියට මැදිහත් වෙන්න එපා කියන නියෝගය පොලිස්පතිවරයා පමුණවා තිබෙනවා. ඒ නිසා කරුණාකර පොලිස් නිලධාරීන්ට එහි රාජකාරිය නිරත වන පොලිස් නිලධාරීන්ට බලපෑම් කරන්නට යන්න එපා. තෙල් ටැංකිය ඇරලා පෙන්වන්නට ගියා සේවකයන්ට කියන්නට ගියා. පොලිස්පතිවරයා කියනවා පිරවුම් මල් වල ටැංකි ජනතාවට පෙන්වීමට මැදිහත් වන්න එපා. ඒක පොලිසියේ රාජකාරියක් නෙමෙයි. පොලිස්පතිවරයායි මේ නියෝගය කළා තිබෙන්නේ. ඊට පස්සේ මේ අවස්ථාවන්හිදී අපි දකින දෙයක් තමයි පොලිසිය අති මහත් වෙහෙසක්. දැන් තෙල් ගන්න ඉන්න වගේ අය වගේම බෙදන සේවකයනුත් ඉන්ධන ශාලාවල ෂෙඩ් වල වැඩ කරන සේවකයනුත් මහත් වෙහෙසක් දරනවා. ඒ වගේම තමයි රාජකාරියේ දෙස්න පොලිසිය සහ හමුදා නිලධාරීනුත් මහත් වෙහෙසක් දරමින් තමයි මේ විනය පවත්වා ගනිමින් ක්‍රමවත්ව මේ ඉන්ධන බෙදා හැරීමට කටයුතු සම්පාදනය කරන්නේ. ඔවුන්ට අතහිත ලබා දෙන්නේ. ඒ අතර වාරේ ඇතමෙකුගේ ඇතැම් හැසිරීම් මේ කීර්තනාමයට බාධා පමුණුණු අපි වරකාපොළොවේ දුටුවේ ඒ වගේ සිද්ධියක්. පොලිසිය හමුදාවටත් හමුදාව පොලිසියටත් චෝදනා නගන අතර වාරේ අපි මහජනතාවගේ පාර්ශවයෙන් අපිට කිසිවක් කිව නොහැකි. ඕන් අවිදරු විනයගරුක අය මේ විනයකින් බැඳුණු නිලධාරීන්. ඒ නිසා ඒ විනය රැකගෙන තමන්ගේ ආයතනික සහ තමන්ගේ සේවාවන්හි ගෞරවය රැක ගැනීම නිලධාරීන්ගේ වගකීමක්.
වරකාපොළ ෂෙඩ් එකේ සිද්ධිය වාර්තා කරන දිවයින කියන්නේ සැරේට පහර දුන් හමුදා නිලධාරියාට අප ලැබී තිබෙනවා. වරකාපොළ ඉන්ධන පිරවුම්හලේ රාජකාරී යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකුට අමානුෂික ලෙස පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කළ යුද හමුදා ලුතිනන්වරයා රුපියල් ලක්ෂ 5 බැගින්නුණු ශරීර අප දෙකක් මත මුදාහරින ලෙස වරකාපොළ මහේස්ත්‍රාත්වරිය කළ නියෝගය තමයි මේ විදියට වාර්තා කරන්නේ. ලංකාදීපය ඊට පස්සේ තවත් තොරතුරක වාර්තා කරනවා. දැන් තෙල් පෝලිම් මෙතරම් වැඩි වෙන්න හේතුව තෙල් අරගෙන කළු කඩ මිලට විකුණන ඇතැම් තැරැව්කරුවන්ගේ මාෆියාව නිසා. ඒ තමයි ප්‍රසිද්ධ රහස. ඒ නිසා තමයි බෝලි වලට ලබා නොදීමට පියවර ගත්තේ. හැබැයි ඒකෙන් පහර වැදුනේ අර ඈත ගම්දනව්වල විශේෂයෙන්ම වියලි කලාපයේ ගොවි ගම්මානවල වාසය කරන ගොවි ජනතාවට ඔවුන්ගේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ මේ යලකන්නේ ලහි ලහියේ වැඩ කරන මොහොතක. තෙල් කළු කඩ ඇරලා පෙට්‍රල් ඩීසල් ලීටරය රුපියල් 1200යි. මේකේ විහිළුවට කාරණාව තමයි හිටපු ඇමතිත් 950ට අරන් කියන කාරණාව. දිවයිනේ සමහර ප්‍රදේශවල ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් නිවෙස් ඇතුළු පිටස්තර ස්ථානවල ඒ කියන්නේ කළු කඩේ පෙට්‍රල් සහ ඩීසල් සංගවාගෙන ලීටරයක් රුපියල් 1000ත් 1200ත් අතර මිල ගණන් වලට හොර රහසේ අලෙවි කරන බව වාර්තා වෙනවා. පොලිස් විමර්ශන දැඩි කොට තිබෙන වගේ තමයි මේ අතර කියා සිටින්නේ මේ කළු කඩ ජාවාරමට එරෙහිව මේ තෙල් පෝලිම් මෙතරම් දිගු වෙන්නට මේ කළු කඩකාරයන්ගේ මාෆියාකාරයන්ගේ සාහසික හැසිරීමත් ඉවහල් වුණා. ඒ අතර වාරයේ තමයි කියා සිටින්නේ සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ සේවකයන් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ඉංජිනේරු වෘත්තීය සමිතිය ඇතුළු බොහෝ දෙනෙක් කියා සිටින්නේ බොර තෙල් නෑ සපුගස්කන්ධ පිරිපහදුව වසා දමයි මාස 7ට 4 වතාවක් වසා දැමීමට සිදු වී තිබෙන වගේ තමයි මේ කියා සිටින්නේ. මෙහිදී මේ වෘත්තිකයන් ඊයේ මාධ්‍යයට දිගින් දිගටම කියා සිටියේ අපිට හැම අතින්ම ලාභයි තෙල් ගෙන්නන මේ පිරිපහදුව මධ්‍යස්ථානය නිසි ලෙස ක්‍රියාත්මක කළ හැකිව පවතින්නේ නම් අපිට එය අපේ නිෂ්පාදන ගුණාත්මකභාවය වැඩි ඒ අපේ වාහනවලට සහ වාහනවල කාර්යක්ෂමතාවයට උපකාරී වෙනවා කරුණා කරලා අපිට ආර්ථික වශයෙන් මහත් ප්‍රතිලාභ දෙන ආකාරයේ මේ ක්‍රියාත්මක කර හැකි නිසා සපුගස්කන්ධ බොරතෙල් ගෙන්වලා පිරිපහදුව යථාවත් කරන්න කියන ඉල්ලීම තමයි ඔවුන් සිදු කරන්නේ. දෙවෙනි මුල්පිටුවේ ඡායාරූප සටහනේ විස්තරය ගෙන්නේ ශාම්නුවන් ගණේවත්ත ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරය ධම්මික පෙරේරා ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පොදු ජන එක්සත් පෙරමුණේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූරයක් හිමි කරගත්තා. ඊයේ ජනාධිපතිතුමන් ඉදිරියේ දුරුන් දුන්නා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විදියට දිවෙන මුල්පිටුවේ ඡායාරූපෙන් කියා සිටින්නේ ඒ තොරතුර. ඒ එක්කම තවත් තොරතුරු කියා සිටිනවා විශේෂයෙන්ම ධම්මික පෙරේරා මහතා කියා සිටියේ ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්න මාස ගණනක් රස්තියාදු වෙන්න වෙච්ච අවස්ථාව දවස් දෙකකින් අනුමැතිය ලබා දීමට පියවර ගන්නවා. ඒකම ඔහුට නාමාවලි දිගු නාමාවලියක් ආර්ථිකයට දැඩිව බලපාන විශේෂයෙන්ම ආගමන විගමන හැඳුනුම්පත් මෙකී නොකී ආයතන ගණනාවක වගකීම පැවරෙනවා ඒ යථාවත් කරන්න සහ සැබෑ ජනතාවාදී මෙහෙවරක් වෙනුවෙන් ඒ පිළිබඳව යහුසුලව කටයුතු කරනවා. තමන්ගේ මාර්ගසිතියම කොලයකට ගන්නවා. සති දෙකකින් ඉදිරිපත් කරන්නම් කියා තමයි නව අමාත්‍යවරයා ඊයේ ජනතාව හමුවේ කියා සිටියේ. ඊට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ පැමිණීම පිළිබඳව මම ඔබට සඳහන් කළා. ජනාධිපතිතුමන් සමග ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡා IMF නියෝජිතයෝ ජනපති හමුවේදී යනුවෙන් වාර්තා කරන්නේ දිවෙන මුල්පිටුව. එහිදී තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සඳහා පත් කර ඇති නියෝජිතයන් ජනාධිපතිතුමන් හමුවීමේදී ලබා දුන්නා ප්‍රතිඥාවන් සතිය කාලයක් පෙර රැඳී සිටින නියෝජිත පිරිස මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළඹීමට අදාළ සහ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව දීර්ඝව අධ්‍යයනය කරන වග අග්‍ර අමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශය මහ බැංකුව ඇතුළු ආර්ථික බලධාරීන් සහ විශේෂඥයන් සමග සිදු කළ සාකච්ඡා සහවත්වන තත්ත්වය පිළිබඳව ඔහු ජනාධිපතිවරයා දැනුවත් කරා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති වලට අනුකූලව මේ දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වීමට අපේක්ෂා කරන බව නියෝජිත පිරිස කියා සිටි වග තමයි දිනමින සහ අතුළු පුවත්පත් වාර්තා කරන තොරතුර මේ විදියට දිවයින මුල්පිටුවෙන් මාව ඔබට ඉදිරිපත් කරන්නේ. ලංකාදීපයට මා යොමු වන්නේ ලංකාදීපයේ 8 වෙනි පිටුවට මේ අවස්ථාව වෙනවා. මා මුලින් සඳහන් කරා යුරෝපා සංගමයේ තානාපතිවරු ජනාධිපතිතුමන් සමග විශේෂ සාකච්ඡාවක නිරත වී මේ දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන වගට කිව්වා. බැරි වෙලාවේ කරාරින්නේ නැති වගට ප්‍රතිඥා දුන්නා. යුරෝපීය තානාපතිවරු ජනපතිට පොරොන්දු වෙති යනුවෙන් වාර්තා කරන්නේ ලංකාදීපය. අසිරු අවස්ථාවේදී ශ්‍රී ලංකාවට අත නොහැර අකණ්ඩව සහාය ලබා දෙන බවයි යුරෝපීය රටවල තානාපතිවරු පිරිසක් ජනාධිපතිතුමන් හමුවේ කියා සිටියේ.
යුරෝපා රටවල් ශ්‍රී ලංකාවේ මිත්‍රයන් විදිහට සලකන්නේ ඇයිද? ඔහු එහිදී ඉල්ලා සිටියා. ආර්ථික ගොඩනැගීමේ ඉදිරි සැලසුම් පිළිබඳව ස්ථිර පණිවිඩයක් ලබා දීමෙන් ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාවට පහසුවෙන් සහාය විය හැකි බව තානාපතිවරු කියා සිටියා. කෘෂිකර්මයේ නිලෙන් ජනතාවට අවශ්‍ය පොහොර හා ඉන්ධන ලබා දීමෙන් ගැටලු රැසකට විසඳුම් ලබා දිය හැකි බව ජනාධිපතිවරයා එහිදී සිහිපත් කළා. වගා කර නොමැති රජයේ ඉඩම් කෘෂිකර්මාන්තය සඳහා උනන්දුවක් දක්වන පිරිස වෙනුවෙන් ලබා දීමට පියවරගෙන ඇති ආකාරය සහ පාසල් දරුවන්ගේ ආහාර හිඟතාවයට පිළියම් යෙදීමට ලබා දිය හැකි අතහිත පිළිබඳව ජනාධිපතිතුමන් සහ යුරෝපා සංගමයේ නියෝජිතයන් අතර උණු කතාබහ තමයි මේ විදිහට වාර්තා කරන්නේ. තවත් කතාබහක් සිදු වුණා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා සහ ජපාන තානාපතිවරයා අතර. එහිදී ආසන්න අතීතයේ වූ සිදුවීම් කිහිපයක් පිළිබඳව කනගාටුව පළ කිරීමට අමාත්‍යවරයාට සිදු වුණා තානාපතිවරයා හමුවේ. ජපාන සංවර්ධන වැඩ කඩාකප්පල් කළ දේශපාලන තීන්දුව ගැන කනගාටු වෙනවා යනුවෙන් තමයි අමාත්‍ය නිමල් සිරිපාල ජපාන තානාපතිට වාර්තාවක් දෙමින් කියා සිටියේ. ජපානයේ ක්‍රියාත්මක කළ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල් වීමට බලපෑ සමහර දේශපාලන තීන්දුව ගැන කනගාටුවට පත්වන බව තමයි මිසිකොෂෝ හින්දයාගේ තානාපතිවරයා අභිමුව නිමල් සිරිපාල සිල්වා අමාත්‍යවරයා කියා සිටියේ. ජපාන් රජයේ ආධාර ණය ආධාරයට ඉදිකිරීමට ආරම්භ කටුනායක ගුවන්තොටුපොළේ දෙවන අදියරේ මේ ඉදිකිරීම් කටයුතු වල ප්‍රමාදය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සකස් කරන විශේෂ වාර්තාවක් අමාත්‍යවරයා විසින් තානාපතිවරයාට බාර දුන් වග මේ පුවත්පතේ තවදුරටත් සඳහන්ව තිබෙනවා. ඉන්පස්සේ තමයි යලකන්නේට ඉන්දියාවෙන් ලැබෙන යූරියා ගෙන්වීමේ වැඩපිළිවෙල පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සිහිපත් කරන්නේ. විශේෂයෙන් පියවර තමයි රාජ්‍ය සේවය දැන් සති දෙකකට මේ මොහොතේ නිවාසවල සිට රාජකාරී කරන්න ඉතාම සීමා කිරීම කර තිබෙනවා. ඉන්ධන හිඟේ ඇතුළු ප්‍රවාහන ඒ මත පදනම් වෙච්ච ප්‍රවාහන ඇතුළු ප්‍රශ්න කිහිපයකට පිළියම් වශයෙන් ඒ අතර වාරයේ තමයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ සියලු නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරලා ගොවි ජනතාව වෙනුවෙන් යලකන්නේට පණ දෙන්නට මහා වෙහෙසක් ගන්න ගොවීන්ට කෘතවේදී වෙමින් මේ පොහොර බෙදා හැරීමේ යාන්ත්‍රණයට ඔවුන්ගේ දායකත්වය ලබා ගන්නේ. ඉන්දීය යූරියා නැම ජූලි 6 දා මෙරටට කඩනමින් බෙදන්න කෘෂිකර්ම සේවක නිවාඩු අවලංගු යනුවෙන් මේ තොරතුරු තමයි අද දවසේ වාර්තා කරන්නේ දිනමින මුල් පිටුව. අපි විරාමයකට යමුව යලි ඉක්මනින් හමු යමු. නැවතත් සුපුරුදු වැඩසටහන අපි අයිබන් සුබ දවස සමග පත්තර බලමින් ඉන්නේ. දිනමින මුල් පිටුවට අවධානය යොමු කිරීමේදී විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති ෆර්ඩිනෑන්ඩ් මහත්මයා කෝප් කමිටුවට ඇවිල්ලා කර ප්‍රකාශය මහත් ලෝකයේ ගිනි තබන්න බවට පත් වුණා. ඊට පස්සේ ඔහු කිව්වා ඒක ඉල්ලාස් කරගන්නවා කියලා. යලිත් කෝප් කමිටුවට කැඳවපු වෙලාවේ මාධ්‍යයට නිරාවරණය කරන්න නැහැ. ඒ විවේචනය කරනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. විදුලි බල හිටපු සභාපතිගේ ප්‍රකාශයට වාරණ දාන්න කෝප් සභාපතිට බලයක් නැහැ කියන කාරණාව තමයි සජිත් ප්‍රේමදාස මහතා චරිත හේරත් කෝප් සභාපතිවරයාට කියා සිටින්නේ. එහිදී ඊයේ මාධ්‍යයට නිවේදනයක් නිකුත් කළ චරිත හේරත් මහාචාර්යතුමන් කියා සිටි කෝප් කමිටු සභාපති තමන්ගේ කාල සීමාවේ එවැනි දේවල් වලට ඉඩ තබන්නේ නැහැ. මේ සියලු තොරතුරු මාධ්‍යයට ඉදිරියේදී ලබා දෙන වග තමයි කියා සිටියේ. විපක්ෂ නායකවරයා තමයි චෝදනා නගන්නේ. උත්තර බඳින්නේ මහාචාර්ය චරිත හේරත්. ඒකම ජවිපේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සිල්වා මහතා කියා සිටිනවා අගමැති රටම මළගයක් කර බූරු ගස්සනවා. බූරු ගස්වල ආදායම උපයා ගැනීමට තමයි අර ගමක මළගෙදරක කටයුත්ත මේ සිදු කරන්නේ. රටම මළගයක් කර බූරු ගස්සනවා කියා ටෙල්වින් සිල්වා මහතා තවදුරටත් කියනවා ජාතික ජන බලවේගය සමගි ජන බලවේගයේ එක්ව දේශපාලනිකව පියවර ගැනීමට ඉදිරියේ එක්ව කටයුතු කිරීමට කටයුතු කරන්නේ නැති වගේ. ඒකට හේතුව මේ උද්ගත වෙච්ච තත්වයට සමගි ජන බලවේගයත් අඩු වැඩි නැතුව වගකිය යුතු වග තමයි ඊයේ තමන්ගේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ටෙල්වින් සිල්වා මහතා කියා සිටියේ. දිවයින ප්‍රධාන සිරස්තලයට යොමු වන්නේ ඉන් පස්සේ එහි කියා සිටිනේ සතොස නඩුවට ජොනීට සිතාසි AJA අබේනායක ගෙනෙන වාර්තාවේ කියන්නේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සතොස හිටපු සභාපති ඒරාජ් ප්‍රනාන්දු සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ කාජා මොහිදීන් යන විත්තිකරුවන් තිදෙනාට ලබන 4 වෙනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කරලා තිබෙන්නේ 2010 කාලය අතරතුරදී කුරුණෑගල සතොස සේවකයන් 153 දෙනෙකු ඔවුන්ගේ නිල රාජකාරිවල නිවත් කොට වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීම රජයේ රුපියල් කෝටි 4කට අධික පාඩුවක් සිදු කිරීම ඇතුළු අධිචෝදනා යටතේ විත්තිකරුවන් තිදෙනාට එරෙහිව අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම සභාව විසින් කොළඹ මහාධිකරණය
හමුවේ පවරපු නඩු විභාගයේදී ඒ අතරම වාරයේ වාර්තා කරනවා අර 9 වෙනිදා සිද්ධිය සම්බන්ධයෙන් අරගලයට පහර දීම CIDN පැය 4ක් ජොන්සන් ප්‍රනාන්දු මහතා හිටපු අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දුව ප්‍රශ්න කර තිබෙන වග ගාලු මුද්‍ර සාමකාමී අරගලයට එල්ලූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්සන් ප්‍රනාන්දුගෙන් ඊයේ පැය 4ක් තිස්සේ ප්‍රශ්න කළ වග තමයි මේ විදියට වාර්තා කරන්නේ. කතුවරයාගේ සටහන සිහිපත් කරන්නේ ප්‍රේමදාස රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමන්ගේ ගුණ සැමරුම පහුගිය දවසක යෙදී තිබුණා. එයත් නිමිත්තක් කර ගනිමින් තමයි එහිදී විශේෂයෙන්ම එතුමන්ගේ දේශපාලන භාවිතාව සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන භාවිතාව සහ රණසිංහ ප්‍රේමදාස මහතා ගත කළ දේශපාලන අතීතය පිළිබඳව විවරණයක් දිවෙන කතුවරයා කරන්නේ මේ විදිහට. අච්චාරු සමාජය සහ ප්‍රේමදාස පුරාවෘත්තය නැසීගේ නොහොත් මහපාරේ අමුවමේ ඝාතනය කරලද හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ ජන්මදින සමරුවක් ළඟදී පැවැත්වින. ආර් ප්‍රේමදාස මහතාගේ එකම පුත්‍රයා වූ සජිත් ප්‍රේමදාසද මෙම සමරුවට සහභාගී විය. එම අවස්ථාවේදී ඔහු ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා පිළිබඳව වැදගත් මතක් කිරීම් කිහිපයක් සිදු කළේය. සජිත් කියා සිටියේ සිය පියා ජනාධිපතිකම් කළ යුගයේදී වැඩ වර්ජන විරෝධතා තෙල් පෝලිම් ගෑස් පෝලිම් යන ආදී මේ රටේ නොතිබූ බවයි. සජිත්ගේ කතාව යම් ප්‍රමාණයකට සැබෑය. ප්‍රේමදාස යුගයේදී වැඩ වර්ජන සහ විදුලි සැපීම් කඩාකප්පල් කිරීමේ අවස්ථා කිහිපයක් සංවිධානය කළද ඒ කිසිවක් කර ගැනීමට ඒවා සංවිධානය කළ අයට ඉඩ ලැබුණේ නැත. එවැනි කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා රංජන් විජේරත්න ඇමති හිටපු හමුදා ජෙනරාල්වරයෙක් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ඇමති මණ්ඩලයේ කටයුතු කළේය. රංජන් විජේරත්න විශ්‍රාමික හමුදා ජෙනරාල් කෙනෙකි. 1988 89 බිහිෂණයේදී ජනතා විමුක්ති පෙරමුණ සහ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බිමට සමතලා කර එම භූමියේ T56 තුවක්කු සිටුවා සාමයේ පරවියන් එම තුවක්කු මත හිඳුවීමට රංජන් විජේරත්නට හැකිවිය. ආර් ප්‍රේමදාසගේ ආණ්ඩුව ඊටම බිහිෂණකාරී වුවද ආර් ප්‍රේමදාස යනු ක්‍රූර මිනිසෙක් නොවිය. හුදකලාව ජීවත් වූ දේශපාලඥ වූ ඔහු සාමාන්‍ය ජනතාව වෙනුවෙන් එතෙක් මෙතෙක් වැඩියම පෙනී සිටි ජනාධිපතිවරයා විය කියා රණසිංහ ප්‍රේමදාස මහතා සහ ඉන් පස්සේ දේශපාලන කරලියට පෙමසි සජිත් ප්‍රේමදාස මහතාගේ භූමිකාවන් පිළිබඳ විවරණයකදී දිවෙන කතුවරයා ඒ ඉදිරිපත් කරන්නේ අච්චාරු සමාජය සහ ප්‍රේමදාස පුරාවෘත්තය යන සිරස්තලය සහිතව. දැන් ඉන්ධන අර්බුදය පිළිබඳව අපි තොරතුරු බොහොමයක් ඉදිරිපත් කළා. අද උදේ විමලසිරි කියා සිටින්නේ අර පූර්වයේ සිටින නිර්වත් මිනිසා ඇමතිවරයා වගේ කෙනෙක්ගේ ගිනි තබන්නේ කොතනටද කියා ඔබට පේනවා. ඔහු සාමාන්‍ය මිනිසාගේ හිසට ගිනි තබා තිබෙන වගේ තමයි ඉන්ධන අර්බුදය පිළිබඳව මේ විවරණය සහිතව අද දවසේ ඉදිරිපත් කරන මේ කාටුන් සටහනේ කියා සිටිනේ. සුවාරෙස්ට යොමු වන්නේ එයම නිමිත්තක් කරගෙන දාසහපුලානගේ කාටුන් නිර්මාණය. තෙලේ බලය අපේ ජන ජීවිතය දවා හරු කර තිබෙන ආකාරය සහ ඒ මත පතිත කළ දැඩි ඛේදනීය ඉරණම තමයි මේ පෙන්වන්නේ. සුවාරෙස්ලාට සිද්ධ වෙලා තිබෙන්නේ තෙල් ටැංකිය නම් දංගෙඩියට බෙල්ල දෙන්න එහෙම දීපු අවස්ථාවලුත් සිහිපත් කරමින් මේ දාසහපුලාන මේ තෙල් අර්බුදයේ ඛේදනීයත්වය තමයි පෙන්눔 කරන්නේ අද ලංකාදීප පුවත්පතේ කාටුන් සටහන් අතර. අද දවසේ පත්තර තොරතුරු හමාර කරනවා. ඔබට ආරාධනා කරනවා ශනිදායබන් සමග පෙරවරු 8:30 සිට එක්වන්නට. ඊටම අරුත්සරු කතිකාවක් සමග හෙට උදෑසනත් අපි පත්තර තොරතුරු රැගෙන හමුවන්නේ පෙරවරු 8ට. අපේ පැතුම ඔබට යහපතක්ම වේවා. ආයුබෝවන්.